අයිබුවන් 9 ශ්‍රේණියේ 12 වෙනි එක කියවන ජෛව විවිධත්වය යන පාඩමේ පළවෙනි කොටස සම්බන්ධයෙන් මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරයි. මෙම වීඩියෝ තුල සටහනද අන්තර්ගත වන බැවින් ඔබට අවශ්‍ය පරිදි මෙහි සටහන පිටපත් කරගත හැකිය. මුලින්ම අපි බලමු පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. කිසියම් ප්‍රදේශයක වෙසෙන සියලුම ආකාරයේ ජීවීන්ද ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන පස වාතය සහ ජලය යන භෞතික පරිසරයේද එක්ව ගත් කලය පරිසර පද්ධතියක් කියලා හැඳින්වෙනවා. එතකොට පුතේ පරිසර පද්ධතියක ප්‍රමාණය ගැන අපිට කියන්න අමාරුයි. මෙන්න මේ සාධක එකට තියෙන ප්‍රදේශයක් අපි පරිසර පද්ධතියක් කියලා හඳුන්වනවා. පරිසර පද්ධති කිහිපයක් සඳහා උදාහරණ මෙහි සඳහන් කරලා තියෙනවා. වනාන්තරයක්, ඒ වගේම මෝසම් වනාන්තරයක්, මුදු වෙරළ, කඩුලාන, තනබිමක්. මෙන්න මේවා ස්වභාවිකව තියෙන පරිසර පද්ධතීන්ට උදාහරණ කිහිපයක්. ඒ වගේම දිරා යන කොටයක්, ජලයක තුණු කුඩා භාජනයක්, කුඩා පොකුණක් වගේ උදාහරණද අපිට පරිසර පද්ධතියක් ලෙස ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් පරිසර පද්ධතීන් කිහිපයක් තමයි මේ දැක්වෙන්නේ. පළවෙනි එක වනාන්තරයක්. දෙවෙනි එක කඩුලාන පරිසරයක්. මෙම පරිසර දෙකේම ජලය පෙන්눔 කරන නමුත් ඔයාලා දන්නවා වනාන්තරයේ තියෙන්නේ මිරිදිය, ඒ වගේම මේ කඩුලාන පරිසරයේ තියෙන්නේ කිවුල්දිය. ඒ වගේම කඩුලාන පරිසරයේ සහ වනාන්තරයේ තියෙන ශාක වර්ග වෙනස්. ඒ නිසා මේ එකිනෙක සම්පූර්ණයෙන් වෙනස් ආකාරයේ පරිසර පද්ධතීන් දෙකක්. ඒ වගේම තමයි මේ පරිසරයට හුරු වෙච්ච ජීවීන්ගේ ලක්ෂණත් සහ ජීවි විශේෂත් එකිනෙක වෙනස්. තනබිමක් සහ මුහුදු වෙරළක්. තනබිම ප්‍රදේශයේ තෘණ වර්ග තියෙනවා. ඒ වගේම ඊට ආවේනික ජීවීන් වාසය කරනවා. මුහුදු වෙරළේ තියෙන්නේ වැලිපසක් සහ කරදිය මිශ්‍ර ජලය සහ කරදිය තමයි මුහුදේ වෙරළාසන්නව අපිට දැක ගන්න හම්බෙන්නේ. ඒ වගේම වෙරළාසන්න ශාක වර්ග මෙම තනබිමක හෝ වනාන්තරයක තියෙන ශාක වලට වඩා සම්පූර්ණ වෙනස් ස්වරූප ලක්ෂණ ගන්නවා. ඒ නිසා මේ රූපරාමයේ තියෙන්නේ සම්පූර්ණ වෙනස් ආකාරයේ පරිසර පද්ධති හතරක්. ජෛව විවිධත්වයේ එනම් ජීවීන්ගේ විවිධත්වය සඳහා මේ පරිසර පද්ධතිවල විවිධත්වයත් ඒ වගේම විශේෂවල විවිධත්වයත් බලපානවා. එකම විශේෂයේ සතුන් අතර ජානමය වෙනස්කම් මෙම ජෛව විවිධත්වය සඳහා බලපාන ලබනවා. අපි මේ එකිනෙකක් ගැන විස්තර සොයලා බලමු. පරිසර පද්ධති විවිධත්වය කියන්නේ මොකක්ද? අපි කලින් කතා කරා වගේ විවිධ පරිසර පද්ධතිවල වාසය කරන සතුන් සහ ශාක එකිනෙකට වෙනස්. ඒ වගේම මේ පරිසර පද්ධතිවල භෞතික පරිසරයේද එකිනෙක වෙනස්. අපි කලින් දැක්කා මුහුදු වෙරළ ආශ්‍රිතව තියෙන්නේ කරදිය, වනාන්තරය ආශ්‍රිතව තියෙන්නේ මිරිදිය, ඒ වගේම කඩුලාන පරිසරයක තියෙන්නේ කිවුල්දිය. ඒ වගේ භෞතික පරිසරයත් මෙම ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. මෙන්න මේක තමයි අපි කියන්නේ භෞතික පරිසරයේ විවිධත්වය. හෙවත් පරිසර පද්ධති විවිධත්වය කියලා. විශේෂ විවිධත්වය. විවිධ පරිසර පද්ධතිවල වෙසෙන සතුන් සහ ශාක විවිධ ආකාරයේ වෙනවා. ඒතර මෙම ජීවි විශේෂ අතර පවතින විවිධත්වය තමයි අපි විශේෂ විවිධත්වය කියලා කියන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් ඔබේ ගෙවත්තේ හමුවන ශාක සහ සතුන් ගැන සොයලා බැලුවොත් මිට වඩා හාත්පසින් වෙනස් ශාක සතුන් කොට්ටාසයක් තමයි අපිට වෙරළාශ්‍රිත පරිසරයේ දක ගන්න ලැබෙන්නේ. ඒ වගේම වනාන්තරයක දක ගන්න ලැබෙන ශාක සහ සතුන් ඔබේ ගෙවත්තේ
දැක ගන්න ලැබෙන ශාඛා සතුන්ට වඩා සම්පූර්ණ විශේෂ අතර වෙනස්කම් තියෙනවා. ඒතර මේක තමයි අපි විශේෂ විවිධත්වය කියලා හඳුන්වන්නේ. යම්කිසි පරිසරයක් තුළ සත්ව හා ශාක විශේෂ විතරක් නෙමෙයි ශුද්‍ර ජීවි විශේෂද රාශියක් ජීවත් වෙනවා. ඒතර ඔයාලා දන්නවා ශුද්‍ර ජීවීන් කියන්නේ පී වැසිර නොපෙනෙන ජීවීන්. එහෙනම් අපි කොහොමද පරිසරයකට ගිහිල්ලා ශුද්‍ර ජීවීන් හඳුනාගන්නේ? මේ සඳහා ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පියවි ඇසින් දැක ගන්න පුළුවන් ශුද්‍ර ජීවීන්ගේ විවිධ අවස්ථා. උදාහරණ හැටියට ඇතැම් දිලීරවල අවස්ථාවක් ලෙස අපිට හතු හඳුන්වන්න පුළුවන්. ලයිකන මේ වගේ දිලීරවලට උදාහරණ. ඇතැම් ස්ථානවල පුස් වර්ග අපිට බලා ගන්න පුළුවන්. මේ අපිට පියවි ඇසින් පෙනෙන ශුද්‍ර ජීවීන්. ඒ වගේම පස් සාම්පලයක්, ජලයේ සාම්පලයක් විද්‍යාගාරයක් තුළට අරන් ඇවිල්ලා අපිට පුළුවන් අන්වීක්ෂය යටතේ මෙහි ජීවීන් පිළිබඳ සොයා බලන්න. එහෙනම් මේ ආකාර දෙකට අපිට පරිසරයක ඉන්න ශුද්‍ර ජීවීන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ජීවීන්ගේ දේහ හැඩය, ප්‍රමාණය, පෝෂණ රටා සහ ප්‍රජනන ක්‍රම ආදී ලක්ෂණ එකිනෙකට වෙනස්. මෙය අති විශාල විවිධත්වයක් දැක ගන්න පුළුවන් මේ සතුන් අතර. විවිධ ආකාරයේ ජීවීන් කිහිපයක් මෙතෙන්ද අපිට දැක ගන්න පුළුවන්. පළමුවෙන්ම බැක්ටීරියාවක් වලට පේනවා. නමුත් අපි දන්නවා බැක්ටීරියාවක් පියවේසින් දැක ගන්න බෑ. එහෙනම් මේ අන්වීක්ෂය යටතේ විශාලනය කරපු බැක්ටීරියා සෛලයක් තමයි මේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තෘණ ශාකයක්, තනකොළ වර්ග. දැන් මෙතන එක් තනකොළ ආකාරයක් තිබුණට තනකොළ ආකාර විශේෂ ගණනාවක් අපේ පරිසරයේ බලා ගන්න පුළුවන්. ඊළඟට පොල් ශාකය. ඒ වගේම උල්වා. මේ උල්වා කියන ශාකයේ වෙරළාශ්‍රිතව පවතින ශාකයක්. ගොළුබෙල්ල. ගොළුබෙලි ආකාර විශාල ප්‍රමාණයක් අපිට අපේ භූමියේ දැක ගන්න පුළුවන්. ගිරවා. පක්ෂීන් අතර එක් උදාහරණයක් ලෙස අපිට ගිරවා කියන පක්ෂියා ගන්න පුළුවන්. එතකොට පරිසරයේ ගිරව් ආකාර විශාල සංඛ්‍යාවක් අපිට සොයා ගන්න පුළුවන්. ඔබගේ ගෙවත්ත හෝ කිසියම් භූමි ප්‍රමාණයක් තෝරාගෙන අපිට පුළුවන් එම ස්ථානයේදී හමු වෙන විවිධ විශේෂයන් අයත් ජීවීන් පිළිබඳ අධ්‍යයනයක් කරන්න. එහිදී අපිට හමු වූ ශාක විශේෂ, හමු වූ සත්ත්ව විශේෂ සහ පියවිසින් අපිට දැක ගන්න හැකි වුණු ශුද්‍ර ජීවි විශේෂ මේ ආකාරයට වගුවකට අපිට ගන්න පුළුවන්. මෙම කොටස් අධ්‍යයනය කිරීමෙන් අපිට එම ප්‍රදේශයේ සිටින ජීවි විශේෂ පිළිබඳ දැනීමක් ලබා ගන්න පුළුවන්. නූතන මිනිසාගේ විද්‍යාත්මක නාමය වන්නේ හෝමෝ සාපියන් සාපියන්. එනම් දැනට මිහි මත ජීවත් වෙන්නේ හෝමෝ සාපියන් සාපියන් කියන ජීවින් කොටස විතරයි. නමුත් මේ රූපේ පේන ආකාරයට විවිධ ප්‍රදේශවලදී අපිට හමුවන මිනිසුන්ගේ ස්වරූපය එකිනෙක වෙනස්. පළවෙනි රූපේ දැක්වෙන පුද්ගලයාගේ ස්වරූපය සහ දෙවන පුද්ගලයාගේ ස්වරූපයේ බොහෝ වෙනස්කම් දකින්න පුළුවන්. වර්ණය, කෙස්වල ස්වභාවය, ඇස්වල වර්ණය ආදී වශයෙන් වෙනස්කම් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිකුත් රූප රාමුවල සිටින මිනිසුන්ගේ විවිධ වෙනස්කම් වලට බලා ගන්න පුළුවන්. මේ වෙනස්කම් වලට අපි කියනවා එකම විශේෂයක ඇති වෙනස්කම් කියලා. ඒ වගේ අපිට පරිසරයේ වෙනත් ජීවීන්ගේ තුලත් එකම විශේෂය තුල පවතින වෙනස්කම් අපිට හඳුනා ගන්න පුළුවන්. අඹ ශාකය ගත්තොත් විවිධ අඹ වර්ග අපිට පරිසරයේදී හමු වෙනවා. මේකට හේතුව එකම විශේෂය තුල පවතින විවිධත්වයයි. අපි මේ පිළිබඳ සාකච්ඡා කළ බලමු. එකම විශේෂයක ජීවීන් අතර වෙනස්කම් ඇතිවීමට හේතුව ඔවුන්ගේ ජාන රටාවල ඇති වෙනස්කම්. එකම ප්‍රදේශයක වුණත් සිටින එකම විශේෂයකට අයත් ජීවීන් තුල උවද විවිධ වෙනස්කම් දකින්න පුළුවන්
මෙම ජානමේ වෙනස්කම් නිසා. ජෛව විවිධත්වය සඳහා මෙම වෙනස්කම්ද බලපාලා තියෙනවා. පරිසර පද්ධතිවල විවිධත්වය, ජීවි විශේෂ අතර විවිධත්වය සහ එකම විශේෂයක වුවත් ජාන අතර පවතින විවිධත්වය කියන මේ සියල්ල පොදුවේ ගත්තාම අපිට ජෛව විවිධත්වය කියලා හඳුන්වන්න පුළුවන්. ජෛව විවිධත්වයේ වැදගත් වන ආකාරය පිළිබඳ අපි සොයා බලමු. කිසියම් පරිසර පද්ධතියක සමතුලිතතාවය සඳහා එහි වාසය කරන ලොකු කුඩා සෑම ජීවියෙක්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා. මේ නිසා මෙම පරිසර පද්ධතියේ යහපැවැත්ම සහ ස්ථායීතාවය ඉහළ මට්ටමක තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තහම සිංහරාජ වනාන්තරයේ කිසිම ජීවි විශේෂයක් අසාමාන්‍ය ලෙස වැඩිවීමක් හෝ අසාමාන්‍ය ලෙස අඩුවීමක් වෙන්නේ නැහැ. මේ නිසා වසර ගණනාවක් තිස්සේ මෙම වනාන්තරය සමතුලිතව පවතිනවා. කිසියම් හේතුවකින් එක් ජීවි විශේෂයක් මෙම පරිසරයෙන් ඉවත් වුනොත් සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ වීමයි. ඔයාලා දන්නවා වෙරළාසන පරිසරයේ කොරල්පර විනාශ වුනොත් ඒත් එක්කම විවිධ මත්ස්‍ය වර්ග විනාශ වෙනවා. මේකේ තර්ජනයක් ඇස් බෑවන්නත් වෙනවා. ඒ නිසා මෙම පරිසරය සම්පූර්ණයෙන්ම විනාශයට ලක් වෙනවා. මෙවැනි පරිසරයක් විනාශ වුණොත් ඒක ජෛව ගෝලීය පැවැත්මට මහත් තර්ජනයක් වෙනවා. ජෛව විවිධත්වය නිසා පරිසරයේ සුන්දරත්වය වැඩි වෙනවා. වනාන්තරයේ එක ශාක විශේෂයක් විතරක් තිබ්බොත් අපි වනාන්තරය දිහා බලන්න අකමැති. විවිධ ශාක තියෙනවා නම් අපිට මේ වනාන්තරේ දිහා බලන්න ආසයි, සුන්දරත්වයක් තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වය නිසා විවිධ ජීවි විශේෂ අතර තරඟය අඩු වෙනවා. එකම ආහාරයක් මත ජීවි විශේෂ කීපයක් යැපීම නතර වෙලා තියෙනවා මෙම විවිධත්වය නිසා. ඒ වගේම වාසස්ථාන, ප්‍රජනනය යන මේ කටයුතු සඳහා ජීවින් අතර තරඟය අඩු වෙලා තියෙනවා මොවුන්ගේ විවිධත්වය නිසා. ඒ වගේම ලෙඩ රෝග වලට ඔරොත්තු දීම ආදීට හේතු වන ජාන නොහික්ත දර්ශවල තියෙනවා. එම ජාන කෘෂිකර්මාන්තයේදී හිතකර ලෙස භාවිතයට අරගෙන අපිට අවශ්‍ය ලක්ෂණ ඉස්මතු වෙලා තියෙන විදිහට නව ප්‍රභේද හදාගන්න පුළුවන්. මේ නොහික්ත දර්ශ වලට අපි වල් දර්ශ කියලාත් කියනවා. ජෛව විවිධත්වය නිසා එක් එක් ප්‍රදේශවලට ආවීනික වූ ජීවි විශේෂ ඇති වෙලා තියෙනවා. ආවීනික ජීවි විශේෂයක් කියන්නේ කිසියම් එක් පරිසර පද්ධතියක විතරක් නැත්නම් එක ප්‍රදේශයක විතරක් දැක ගන්න පුළුවන් ජීවි විශේෂයකට. මෙවැනි ජීවි විශේෂ ඊටා වැදගත්. හේතුව තමයි මෙවැනි ජීවීන් එක් ප්‍රදේශයක පමණක් වාසය කරන නිසා මේ ප්‍රදේශයෙන් මේ ජීවීන් වඳ වුණොත් මොවුන් ලෝකෙන්ම තුරන් වන ජීවීන් කොටසක් බවට පත්වන නිසා. ඒ වගේම ජල මූලාශ්‍ර ආරක්ෂා වෙන්න දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම පරිසර දූෂණේ අවම කර ගැනීම සඳහාද ජෛව විවිධත්වය වැදගත් වෙනවා. විනෝදාස්වාදයේ විවිධ පරිශන හා අධ්‍යාපන කටයුතු සඳහා මෙම ජෛව විවිධත්වය ඉතා වැදගත් වෙනවා. මෙම රූපරාමුවෙන් අපිට පුළුවන් ශාක පරිසරයේදී තරඟය අඩු කරගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි කරන්න. ඔයාලලා පේනවා මෙම ශාක වර්ග තුනේ ගත්තාම පළවෙනි ශාකයේ මූල පද්ධතිය ඉතා ගැඹුරට විහිදලා තියෙනවා. ඒ වගේම දෙවෙනි ශාකයේ මූල පද්ධතිය පුළුල් පරාසයක විහිදලා තියෙනවා. තුන්වෙනි ශාක වර්ගයේ මූල පද්ධතිය පොළොවට සම්බන්ධයක් නැහැ. මේ උඩවැඩියා විශේෂයක්. එයාලා පොළොවත් එක්ක සම්බන්ධ නොවි වෙනත් උපස්තරයක වාසය කරනවා. ඉතින් මෙම ශාක වලට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය සහ ජලය
ලබා ගැනීම සඳහා මෙයාලා අතර තරගයක් පවතින්නේ හේතුව පළවෙනි ශාකයේ පොළොව ඉතා ගැඹුරින් පිහිටි ජලය සහ පෝෂක උරා ගන්නවා. ඒ වගේම දෙවෙනි ආකාරයේ ශාක පොළොවේ මතු පිට තියෙන ජලය සහ ಖನಿජ උරා ගන්නවා. ඒ වගේම ඕකිඩ් ශාක උඩවැඩියා වර්ග වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වගේම වායුගෝලයේ තියෙන විවිධ අංශුන්ගෙන් සෑදුණු කෘත්‍රිම පසක් උපයෝගී කරගෙන ಖනිජ ද්‍රව්‍ය අවශෝෂණය කරගන්නවා. මේ හේතුවෙන් පෝෂක සහ ජලය සඳහා මෙම ජීවීන් විශේෂ 3 අතර තරංගය අවම වෙලා මෙහි දැක්වෙන පක්ෂීන් විවිධ ආහාර වර්ග මත සහ විවිධ භෝජන විලාස දක්වන නිසා ඔවුන් අතර තරංගය අඩු වෙලා තියෙනවා. ගුමන කුරුල්ලා සහ ගිරවා ශාක භක්ෂකයන් ගණයට අයත්වත් ගුමන කුරුල්ලාගේ ප්‍රධාන ආහාරයක් වෙන්නේ මල් පැණි. ඒ වගේම ගිරවගේ ප්‍රධාන ආහාරයක් වෙන්නේ පළතුරු වර්ග සහ ධාන්‍ය වර්ග. එම ආහාර වර්ග සඳහා ඔවුන්ට විශේෂිත වූ හොටයක් තියෙනවා. ගුමන කුරුල්ලාගේ සියුම් දිගු හොටය මල් පැණි උරා බොන්න වැදගත් වෙනවා වගේම ගිරවගේ වක්‍ර වූ හොට පළතුරු ආහාරයට ගන්නත් කුඩා බීජ වර්ග කොටස් කර කැබලි කර ආහාරයට ගන්නත් වැදගත් වෙනවා. මඩ තුල සිටින පණුවන් තෝරා බේරා ගැනීම සඳහා තාරාවගේ මෙම පැතලි හොට වැදගත් වෙනවා ආකාරය වගේම උකුස්සාගේ දික්කු වක්‍ර හොට මස් ඉරා ගැනීම සඳහා වැදගත් වෙනවා. මොවුන්ගේ මෙම භෝජන විලාසයන් වෙනස් නිසා මොවුන් අතර තරංගය අවම වෙලා තියෙනවා. එක් භූගෝලීය ප්‍රදේශයක හෝ එක් රටකට විතරක් සීමා වුණු සතුන් ආවේනික විශේෂ ලෙස හඳුන්වනවා. මේ රූපරාමුවේ පෙන්වන්නේ ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂ කීපයක්. මෙවැනි විශේෂ කිහිපයක නම් මතක තියා ගැනීම වැදගත් වෙනවා. පරිසර පද්ධතියක තුලිතතාවයේ වෙනස් වීම අපිට ජෛව විවිධත්වයේ සඳහා ඇති තර්ජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සඳහා විවිධ සාධක බලපානවා. මෙම සාධක ප්‍රධාන කරුණු දෙකක් යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේන් එකක් ස්වභාවික ක්‍රියාවලිය ලෙස හඳුන්වන්න පුළුවන් අතර අනිත් එක මිනිස් ක්‍රියාකාරකම් කියලා හඳුන්වන්න පුළුවන්. මේ අතරින් පරිසර විවිධත්වයට වැඩිම තර්ජනයක් එල්ල වෙලා තියෙන්නේ මිනිස් ක්‍රියාකාරකම්. අතීතයේ සිටම ජෛව විවිධත්වයේ කෙරෙහි බලපාපු ස්වභාවික ක්‍රියාවලිය පිළිබඳ අපි සලකලා බැලුවොත් එහෙම උල්කාපාත පතිත වීම, ගිනිකඳු පිපිරීම, ලැබුගිනි, සුනාමි, නායයන් හා ජල ගැලීම් හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගත්තහම උල්කාපාතයක් කඩා වැටීම නිසා අතීතයේ වාසය කළ ඩයිනෝසරින් වඳ වූ බව සැලකෙනවා. ඒ වගේම ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මැමත් නැමැති ජීවි කාණ්ඩේ වඳ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ හේතුන් නිසා අදටත් සමහර සතුන් වඳවීමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. නූතනයේ අපි කතා කරපු උදාහරණයක් හැටියට ගත්තොත් කැස්බෑවන් විශේෂ වඳවී යෑමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ඒ වගේම කොරල් ජීවීන් ඇතුළු ගොඩබිම වාසය කරන විවිධ ජීවීන් වඳවී යාමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ලෝකයේ මෙහෙම වඳවී ගෙන යෑමේ තර්ජනයකට මුහුණ පාන ජීවීන් සහ වඳවුණු ජීවීන් සහ වඳවීමේ තර්ජනයකට මුහුණ පාවියයි සිතන ජීවීන් පිළිබඳ තොරතුරු රතු දත්ත පොත නැමැති පොතෙහි ඇතුළත් කරලා තියෙනවා. ඒතර මෙම රතු දත්ත පොතට වඳවී යෑමේ තර්ජනයක් ඇති ජීවියෙක් ලෙස කිසියම් ජීවියෙක් ඇතුල් කළහොත් එම ජීවියා පිළිබඳ විශේෂ අවධානයක් ලෝකයේ විසින් ඇති වෙනවා. ඒ නිසා මොවුන් සංරක්ෂණය සඳහා විවිධ පියවර ගන්නවා. අපි වෙනත් පාඩමකදී සංරක්ෂණය පිළිබඳ සාකච්ඡා කරලා බලමු. අතීතයේ ස්වභාවික ක්‍රියාව නිසා වැඳවුණු මැමත් සහ ඩයිනෝසරින්ගේ රූපරාමුවක් තමයි වලට මේ දැක ගන්න හම්බෙන්නේ. එදා ඔවුන් මෙම පරිසරයට ලොකු අලංකාරයක් ගෙන දීමට සහ ජෛව විවිධත්වයේ පවත්වා ගැනීමට
උදව් වෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. ජෛව විවිධත්වය සඳහා අනිසි ලෙස බලපාන්නේ වැඩියෙන්ම මානව ක්‍රියාකාරකම්. මානව ජනගහනයේ ශීඝ්‍ර වර්ධනයත් එම වර්ධන වේගයට සරලන ලෙස ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වනාන්තර සහ පරිසරය අසීමිත ලෙස භාවිතා කිරීම ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම මම්මාවත් ජලාශ විවිධ කර්මාන්ත හේතුවෙන් සතුන්ගේ වාසස්ථාන අහිමි වෙලා මෙම ජෛව පද්ධති විනාශයටපත් වෙනවා. මිනිසුන්ගේ ජනගහන ඉහළ යෑම තාක්ෂණයේ දියුණුවත් සමග ඇති වූවක් වගේම මෙය නොඑක් පරිසර ගැටලු සඳහා හේතු වෙනවා. සම්පත් අතිපරිහරණය සහ පරිසරයට විවිධ දූෂක එකතු වීම මානව ක්‍රියාකාරකම් නිසා නිරන්තරයෙන් සිදු වෙනවා. ඒ වගේම පරිසරයට එකතු වෙන විවිධ රසායනික ද්‍රව්‍ය නිසාත් පරිසරයට හානි වෙනවා. තුලිතතාවයේ බිඳී යාම පරිසරයේ දූෂණය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා පාංශු ජලය, වායෝ පරිසරය විනාශ වීමට ලක් වෙනවා. මේ ආකාරයට විවිධ පද්ධති දූෂණය වෙන නිසා ජීවීන්ගේ පැවැත්මට ඒක ඍජු ලෙස බලපානවා. ඒ නිසා විවිධ ජීවීන් විශේෂ පරිසරෙන් තුරන් වීමකට පවා ලක් වෙනවා. මේ තවත් බලපෑමක් ඇති වෙන පැතිකඩක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් මෙම පරිසරවල වේගයෙන් ව්‍යාප්ත වීම. ආක්‍රමණශීලී ජීවීන් කියලා කියන්නේ කිසියම් ප්‍රදේශයකින් ඇවිල්ලා පරිසරයේ අසීමිත ලෙස වර්ධනය වන ජීවීන් කොටසකට. මොවුන් නිසා අනිකුත් විශේෂවලට තරජනයක් ඇති වෙනවා. උදාහරණයක් ඇරෙට අපි ඉලුක් එහෙම නැත්නම් මාන ගිනිතන කියලා හඳුන්වන ශාක විශේෂය වර්ධනය නිසා අනිකුත් ජීවීන් එම පරිසරයෙන් තුරන් වීම යාමේ තරජනයකට මුහුණ පාලා තියෙනවා. හන්තාන කන්ද බැලුවොත් හන්තාන කන්දේ අද වෙනකොට විශාල ප්‍රමාණයක් මේ ඉලුක් නිසා ආවරණය වෙලා තියෙනවා. අපි එහෙම තැනකට ගිහිල්ලා බැලුවොත් මේ ප්‍රදේශයේ ඉලුක් ශාක විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ. අනිකුත් ශාක අපිට බල ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ශාක වගේම ජීවීන් විශේෂත් එම පරිසරෙන් ඉවත් වෙලා යනවා. ඇතැම් විට මේ ජීවීන් ලෝකෙන්ම තුරන් වී යන්නත් පුළුවන්. ඒ නිසා මේ ආක්‍රමණශීලී ජීවීන් පරිසරයට විශාල තරජනයක් ඇති කරමින් සිටිනවා. ආක්‍රමණශීලී ජීවීන් පරිසරයට එක්වීම සඳහා මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ද බලපාලා තියෙනවා. සමාන ආක්‍රමණශීලී ශාක ලංකාව වගේ දූපතක් වැනි රටකට උනත් ලැබිලා තියෙන්නේ මෙම මිනිස් ක්‍රියාකාරකම් නිසා. උදාහරණ හැටියට විවිධ පොහොර වර්ග, බීජ වර්ග ආනයනය කරනකොට ඒත් එක්ක ආක්‍රමණශීලී ජීවීන් හෝ බීජ වර්ග ලංකාවට ලැබිලා තියෙනවා. මේ තියෙන ආක්‍රමණශීලී ශාක දෙකක් වන ගඳපාන සහ පාතීනියම්. මේ ශාක පරිසරයේ ව්‍යාප්ත වෙනකොට වෙනත් ශාක වලට ඉඩක් නැති වෙන විදිහට මේ කට්ටිය ව්‍යාප්ත වෙනවා. ඒ නිසා මේ ශාක ආක්‍රමණශීලී ශාක කියලා අපි හඳුන්වනවා. මේවා පරිසරයෙන් ඉවත් කරන්න තමයි ගොඩක්ම වෙහෙසෙන්නේ. ආක්‍රමණශීලී මත්ස්‍යයන් දෙදෙනෙක් ටැංකි සුද්දා කියලා හඳුන්වන මේ මත්ස්‍යයා, ඒ වගේම මන්නාව කියලා හඳුන්වන මත්ස්‍යයා. මොවුන් දෙදෙනාම වෙනත් රටවලින් මෙහි පැමිණි මත්ස්‍යයින්. ටැංකි සුද්දා කියන මත්ස්‍යයා අපි ගොඩක් මාළු ටැංකි වල සුරතේට ඇති කරපු මාළුවෙක් නිසා මේ ටැංකි සුද්දා කියන නම ලැබිලා තියෙනවා. මෙයාලා ආනයනය කරලා ගෙවල් වල හදලා ඊට පස්සේ ජලාශ වලට එකතු කරපු මත්ස්‍ය විශේෂ. ඉතින් මේ කට්ටියගේ තර්ජනය තමයි මෙයාලා අනිත් මත්ස්‍යයන්ගේ දේශීය මත්ස්‍යයන්ගේ බිත්තර ආහාරයට ගන්නවා. ඒ නිසා එම විශේෂ වඳවීමේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. නුවර වැවෙත් ටැංකි සුද්දලා විශාල ප්‍රමාණයක් ජීවත් වෙන නිසා අනිකුත් මත්ස්‍ය වර්ග වලට ලොකු තර්ජනයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ජෛව විවිධත්වයේ විනාශ වීමේ තර්ජනයකට මෙම ආක්‍රමණශීලී සතුන් නිසා ඇති වෙනවා. අපි වෙනම පාඩමක ආක්‍රමණශීලී ජීවීන් පිළිබඳ
සවිස්තරාත්මකව ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ජාන විකිරණය කළ නව ජීවීන් පරිසරයට හඳුන්වා දීමද ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑ හැකිය. මේ පිළිබඳ නිශ්චිතවම පැවසීමට හැකියාවක් නැති නමුත් අනාගතයේදී මෙය ජීවීන් සඳහා තරජනයක් වනු ඇතැයි සැලකන්න පුළුවන්. ඕසෝන් වියන හායනේ ගෝලීය උණුසුම ඉහළ යාම වැනි පාරිසරික ප්‍රශ්න නිසාද දේශගුණික විපර්යාස ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපානවා. උදාහරණයක් ලෙස ගත්තාම රෙඩ් ලේඩි නමින් හඳුන්වන පැපොල් වර්ගය ජනප්‍රිය වෙලා තියෙන අපි අතර මෙම පැපොල් වර්ගයේ බීජ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම මෙම බීජ වලින් නැවත ඵල ලබා ගැනීම හැකියාවක් බොහෝ විට පවතින්නේ නැහැ. ඒ නිසා මෙම මල්වල පරාගන හේතුවෙන් දේශීයව තිබුණු පැපොල් වර්ග විශේෂ විශාල සංඛ්‍යාවක් අද වෙන විට නැති වෙලා තියෙනවා. අපි මෙතෙක් කතා කරපු විවිධ හේතු නිසා ලෝකේ පුරා ජෛව විවිධත්වයේ හායනයක් සිදු වෙනවා. මේ නිසා ඇතැම් ජීවි විශේෂ මිහිතලෙන් සදාහටම වඳ වීමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ජෛව විවිධත්ව සංරක්ෂණය සිදු කරන්න ඕනේ. සාපේක්ෂව කිසියම් ප්‍රදේශයක අධික ඝනත්වයකින් ජීවීන් ඉන්නවා නම් එම ප්‍රදේශ ජෛව විවිධත්ව උණුසුම් කලාප එනම් හොට් ස්පොට් ලෙස හඳුන්වනවා. උණුසුම් කලාපයක් ලෙස හැඳින්වීමට ආවේනික ජීවි විශේෂ වැඩි සංඛ්‍යාවක් සිටිය යුතු අතර ඔවුන් සඳහා ඇති තර්ජනයද වැඩි විය යුතුයි. ජෛව විවිධත්ව උණුසුම් කලාපයකට ශ්‍රී ලංකාවද අයත් වෙනවා. සම්පූර්ණ ශ්‍රී ලංකාවම ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් කියලා හඳුන්වනවා. ලංකාව සහ එයාවට මුදු තීරය මේකට අයිති වෙනවා. ඒ නිසා අපේ රටේ ජෛව විවිධත්වයේ ආරක්ෂා කර ගැනීම ඔබ අප සැමගේ යුතුයකමක්ද වෙනවා. එනම් මෙම පාඩමින් ඔබ ඉගෙනගත් දේ සටහන් කර තබා ගන්න. බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.